හරි. එහෙනම් දරුවනේ අපි ලියමු 21 වෙනි පාඩම කාලය. අපි කාලය වැඩිය ගන්න නැතුව මාතෘකාව ලියමු කාලය කියලා. 21 වන පාඩම කාලය. 21 කාලය ලියා ගන්න. හරිද? 21 කාලය. දැන් ඔයාලට පුතේ 6 වසරේදී කාලය සම්බන්ධ ගණනය කිරීම කරා. පැය, මිනිත්තු, තත්පර වලින් ඊට පස්සේ කාලය ආශ්‍රිත මිනුම් එකතු කිරීම කරා, අඩු කිරීම කරා, ගුණ කිරීම කරා, බෙදීම කරා. ඔන්න ඔය සියල්ලම අපි 6 7 පන්ති දෙකේදී කරලා තියෙනවා. දැන් මේ 8 වසරේදී තියෙන්නේ වෙනම එකක් තමයි කාලය කියනකොට. මොකද 8 වසරෙන් කාලය කියන ගණනය කිරීම ඉවර වෙනවා. කාලය කියන ගණනය කිරීම තියෙන්නේ 6 7 8 විතරයි. 9 10 11ට කාලය කියලා පාඩමක් නෑ ළමයි. ඔතනින් ඕක අවසන් වෙනවා. දැන් සමහර පාඩම් තියෙනවා දරුවනේ 6න් පටන් ගත්තාම ඒක යනවා 11 දක්වා. උදාහරණයක් පළවෙනි පාඩම වෘතය ගමු. 6 වසරේ ඒ වෘතය පාඩම 7 දිත් තියෙනවා, 8 දිත් තියෙනවා, 9 දිත් තියෙනවා, 10 දිත් තියෙනවා, 11 දිත් තියෙනවා. ඒක දිගටම යනවා. නමුත් කාලය කියන එක ඔතනින් ඉවරයි. ඒක නිසා කාලය කියන්නේ ඒ තරම් වැදගත් පාඩමක් නෙවෙයි ළමයි. හරි නේද? සාමාන්‍ය පෙළ විභාගයට අපිට එච්චර අවශ්‍ය පාඩමක් නෙවෙයි. ඒක අපිට එදිනදා ජීවිතයේදී දැන ගැනීම පිණිස උගන්වන පාඩමක් කාලය. ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හරි. ඔයාලා හිතන්නේ මේ ලෝකේ හැම රටකම වෙලාව මේ වෙලාවේ අපි හිතමු ඇමරිකාව වගේ රටක වෙලාව කීය විතර වෙන්නේ නැද්ද? දැන් අපි ඉන්නේ 6:00 විතරනේ. ඇමරිකාවේ කීය වගේ වෙන්නේ නැද්ද? යා හිතලා වගේ කියන්න බැරිද? ඇමරිකාවෙත් 6:00ද? 9:00යි. right 9:00යි. කීයද? 9:30යි. 9:30යි. කොහොමද හොයාගත්තේ ඇමරිකාවට ගිහින් ආවද බලෝ ඉදින්කට? දන්නේ නැහැ. ඇමරිකාවේ වෙලාව ඔයාලා හිතන්නේ වෙනස්ද මේකමද? වෙනස්. වෙනස්. that's දැන් අපේ රටේ ඉන්න ඥාතියෙම කෝල් කරනකොට ඒගොල්ලෝ මේ කෝල් කරන්නේ හවස 6:00ට විතර. අපිට කතා කරන්නේ රෑ 10ට විතර. අපි මේ වැඩ ඇරිලා දැන් ආවේ. දැන් ඉහි වෙලාව 6:00. අපිට මෙහි රෑ 10ට විතර තමයි ගන්න. එතකොට මේ ලෝකයේ රටවල් වල පුතේ කාලය එකම වේලාවේ නෙවෙයි තියෙන්නේ. කාලය වෙනස්. ඔන්න ඔය වෙනස් වෙන්න හේතුව අද අපි කතා කරමු. ඇයි මෙහෙම ලෝකයේ රටවල් වල මේ මොහොතේ විවිධාකාර වූ වේලාවල් තියෙන්නේ? සමහර රටවල් වල මේ වෙනකොට පුතේ දවල් වෙලා තියෙනවා. සමහර රටවල් වල තාම අද දවස පටන් ගෙනවත් නැහැ. එහෙම රටවල් ලෝකේ තියෙනවා. සමහර රටවල් මේ වෙනකොට දවල් ඒගොල්ලෝ වැඩ. හොඳ කිනි ගහන අවුව. සමහර රටවල් තාම එළි වෙන පාන්දර. සමහර උන් තාම බුදි ඇති ගොරව. අපි මෙහි වැඩ. කොහොමත් එහෙම දැන් මේ පන්තියට එන ළමයිතුත් ගොරව බුද්ධි සමහර අය. ඒක වෙනම එකක්. හරිද? නමුත් කාලය සම්බන්ධ ගණනය කිරීම වලදී ඔන්නෝම වෙනසක් වෙනවා. ඇයි මෙහෙම ලෝකේ රටවල් වල කාලය විවිධාකාරව වෙනස් වෙන්නේ? ඔකට හේතුව තමයි මේ ලෝකය ගෝලාකාරයි කියනවනේ ළමයි. නේ? ඔයාලා අහලා තියෙනවනේ. පෘථුවිය කියන්නේ ගෝලාකාර වස්තුවක්. ඔය ගෝලාකාර වස්තුවේ සූර්යාගේ වැටීම අනුව තමයි කාලය ගණනය කිරීම කරලා තියෙන්නේ. සූර්යාගේ උදාව. එතකොට මේ සූර්යා ඉන්න තැනට සූර්යා ගමන් කරන්නේ නැහැ. සූර්යා ඉන්න තැනට මේ පෘථුවිය භ්‍රමණය වීමක් වෙනකොට දිවාරය ඇති වෙනෝනේ. එහෙම සිද්ධියක් තියෙනෝනේ. දන්නෝනේ. එතකොට මේ පෘථුවියේ අපි ඉහළ ඉඳලා පල්ලෙහාට මනක් කල්පිත රේඛා වලින් බෙදීමක් කරනවා. ඉහළ ඉඳලා පල්ලෙහාට මෙහෙම රේඛා. ඔයාලා ඒවට කියන්නේ මොනවද කියලා? ඉහළ ඉඳලා පල්ලෙහාට තියෙන රේඛා. action ඇත්තේ? ඉහළ ඉඳලා පල්ලෙහාට තියෙන අක්ෂාංශ. හරි හොඳයි. දැන් මෙහෙම තියෙන්නේ. මේ අතර තියෙන්නේ. දේශාංශ. බලන්න පුතේ උදේ පාන්දර ඔළුවෙන් හිටගෙන දින්න කියලා. කප්පිය වල උදේ පාන්දර ඔළුවෙන් හිටගෙන දින්න කියලා. හරිද? මොකද්ද වෙච්ච ප්‍රශ්නේ?
ඔයාලා අක්ෂාංශ සහ දේශාංශ මාරු කරලා තියෙනවා. මාරු කරා. දේශාංශ. දැන් තමයි මතක් වෙන්නේ. හරි නේද? මේ අම්මේ භූගෝලය කියලා පාඩම් විෂයක් තියෙනවනේ ඉගෙනගෙනම නැහැ. මේ පෘථිවියේ ළමයි මේ ගෝලාකාර ස්වභාවය නිසා අපි මෙන්න මේකේ ඉහළ ඉඳලා පල්ලෙහාට මෙන්න මෙහෙම රේඛාවලින් වෙන් කරගන්න ඕන මෙන්න මෙහෙම. ඕක තියෙන්නේ මෙහෙම. ඔන්නම තියෙන්නේ. දන්නවද පෘථිවිය පොඩ්ඩක් ඇල වෙලයි තියෙන්නේ කියලා? ඒකවත් දන්නවද පෘථිවිය ඇල වෙලයි තියෙන්නේ පොඩ්ඩක්? ඔව් මම වෙලාවට ඇඳපු එක පොඩ්ඩක් ඇල වුණා. ඒක නිසා හොඳයි. හරි. මේක ඇල වෙලා තියෙන්නේ. මෙන්න මේ රේඛාවලට අපි කියන මොනවා කියලාද? දේශාංශ රේඛා කියලා. දේශාංශ. දේශාංශ. දේශාංශ රේඛා. හරි. පුළුවන් නම් කියන්න දේශාංශ රේඛා කීයක් තියෙයි? පෘථිවි ගෝලයේ වටේට දේශාංශ රේඛා කීයක් තියෙයි? 360යි. 360ක්. අන්න හරි. මේකේ තියෙන පුතේ 360ක්. සේරම මේ වගේ රේඛා කීයක් තියෙද? 360ක් තියෙනවා. අංශකයෙන් අංශකය තමයි යෝක හරිනම් අඳින්න ඕන. හැබැයි අපි මෙන්න මේව 360ක්ම ගෝලයේ අඳින්නේ නැහැ. ඒතර පැහැදිලි නෑනේ. අපි අඳින්නේ මේක ළමයි 15න් 15ට අංශක 15න් 15ට තමයි මේක අඳින්නේ. නැත්තම් අඳින්න බෑ 360ක් වැඩිනේ. ඔය මේ අඳින රේඛාවල මෙහෙම හරි නැගින් යන රේඛාව තියෙනවා. මට ඔයාලට උදේ පාන්දර ගෝලාකාර එකක් හොයාගන්න සමකය. තිබුණේ නැහැ ළමයි. මට ගෙදර තිබුණේ පත්තක් ගෙඩියක්. මධ්‍යහන රේඛා. ඔයාලට පෙන්වන්න වෙන්නේ. වෙලාවේ හැටියට අපි හොයාගත්තා. හරි. මෙන්න මෙහෙම මේ පෘථිවියේ ඉහළ ඉඳලා පල්ලෙහාට. ඕන්නම. පේනවද? මෙන්න මෙහෙම රේඛාවක් තියෙනවා. ඊට පස්සේ ඕකෙම ඔය රේඛාව ළමයි මෙහෙම පිටිපස්සටක් තියෙනවා. මෙන්න. ඕන්නම. හරි. ඔන්නම පෘථිවි ගෝලයේ ළමයි දෙපැත්තට වැටුණු ප්‍රධාන රේඛා දෙකක් තියෙනවා. දන්නවද මේ රේඛා දෙකේ නම? මේක හරි බරයි ටක් ගාලා කියන්න. මේ අතර තියෙන එකේ නම දේශාංශ. ග්‍රීනිස් මධ්‍යහන රේඛා. මේකට කියන නම් ඔය රේඛාව තනි රේඛාවක් වුණාට පෘථිවියනේ පුතේ මේක වටේට තියෙන තනි රේඛාවක්. මෙහෙම තනි රේඛාව වටේට මේ පැත්තටත් තියෙන මේ පැත්තටත් තියෙන. සමකය. හරිද? මොකක්ද ඔයාලා කියන්නේ මේ දෙකේ නම? මෙන්න මේකට කියනවා මේ ග්‍රීනිච් රේඛාව කියලා. මේකට කියන මොකද්ද? ග්‍රීනිච් රේඛාව කියලා. ඒක මේ දේශාංශ බිඳුවේ රේඛාව. මේකෙන් තමයි පටන් ගන්න. මේක බිඳුව. හරිද? ඔය රේඛාවම අනිත් පැත්තට තියෙන මේ ග්‍රීනිච් රේඛාවට කියන නමයි GL රේඛාව කියලා. ඒක ඉංග්‍රීසියෙන් කියන GL කියලා. හරිද? ඔයාලා පොතේ තියෙනවා ග්‍රීනිච් රේඛාව. ඒක GL. හරිද? ඔය GL රේඛාව අනිත් පැත්තට වැටුනහම මේ පැත්තට වැටුනහම මේකට කියනවා IDL කියලා. සමකය. IDL. ඕනම කියනවා. ඒ IDL රේඛාවට කියන්නේ ළමයි මේ ජාත්‍යන්තර දින රේඛාව. දැක්කද? එහෙනම් මේ පෘථිවි ගෝලයේ ඔන්නෝම තියෙන පෘථිවියේ මේ පැත්තට මෙම පල්ලෙහාට තියෙන රේඛාව එකක් IDL ජාත්‍යන්තර දින රේඛාව. මේ පැත්තට තියෙන ග්‍රීනිච් රේඛාව. ඔන්නෝම. මෙන්න මේකෙන් තමයි ලෝකේ රටවල් වල දිනය තීරණය කරන්නේ. එහෙනම් ලෝකේ රටවල් වල දිනය තීරණය කරන්නේ මොන රේඛාවෙන්ද ළමයි? ජාත්‍යන්තර දින රේඛාවද ග්‍රීනිච් රේඛාවද? ග්‍රීනිච් රේඛාව. මොකද්ද? ග්‍රීනිච් රේඛාවෙන්. ඇයි ඒකට ග්‍රීනිච් රේඛාවේ කියන්නේ? මෙන්න මේ රේඛාවට ග්‍රීනිච් රේඛාවේ කියන්නේ ඇයි? ග්‍රීනිස් නගරය මැදින් නටුනේ. මේක වැටිලා තියෙන්නේ එංගලන්තේ ග්‍රීනිච් නගරය හරහානේ. ආන්න ඒකයි ළමයි මේකට ග්‍රීනිච් රේඛාව කියන්නේ. දේශාංශ බිඳුවේ රේඛාව ග්‍රීනිච් රේඛාව. මේක මෙහෙම වටේටම තියෙනවා. මේ පැත්තෙන් මේක මතුවෙනවා. ඔයාලා හිතන්නේ මේ මෙතන ඉඳලා මෙතෙන්ට එද්දි අංශක කීයක් සම්පූර්ණ කරනවද? හරියටම භාගයයි. මෙතෙන්ද 180. අන්න හරි. මේ රේඛාව මෙහෙමනේ තියෙන්නේ. මේක බිඳුව මේම වටේට යනකොට මෙතෙන්ට එනකොට හරියට අංශක 180යි. මේ 180 රේඛාවට කියනවා මොකද්ද?
ජාත්‍යන්තර දින රේඛාව. හරි නේද? right. මේ කියපු චුට්ට පැහැදිලිද ඔයගොල්ලන්ට? දැන් භූගෝල පාඩමක් කරා වගේනේ. කියලා ළමයි මේ කියපු චුට්ට පැහැදිලිද? ඔය ටික ලියාගෙන ඉතුරු ටික කියන්න. ඔව් සර්. හරි. එහෙනම් ලියමු ළමයි මෙහෙම. ලියන්න. ලෝකයේ රටවල ලියමු. ලෝකයේ රටවල වේලාව තීරණය කරනු ලබන රේඛා ලෙස ලෝකයේ රටවල වේලාව තීරණය කරනු ලබන රේඛා ලෙස දේශාංශ රේඛා හැඳින්විය හැක. මම මේ පාඩම කෙටියෙන් ඔයාලට උගන්වන්නේ. ලෝකයේ රටවල වේලාව තීරණය කරනු ලබන රේඛා ලෙස දේශාංශ රේඛා හැඳින්විය හැක. දනිදු ක්ලාස් එකට ඇවිල්ලානේ. දනිදු මාව ඇහෙනවද? ඔව් සර්. මේ ටික ලියාගත්තද දැන්? නෑනේ මොකුත් ලිව්වේ නෑනේ. කාලය මාතෘකාව එච්චරයි මං කිව්වේ තාම. හොඳේ. මම මේ කියන ටික ලිව්වාම හරි. ලෝකයේ රටවල වේලාව තීරණය කරනු ලබන රේඛා ලෙස දේශාංශ රේඛා හඳුන්වයි. හරිද? right. මෙන්න මේ දේශාංශ රේඛාවල ප්‍රධාන රේඛාව මෙන්න මේකයි. මේකට ඔයාලා දැන් කිව්වා නම. මේ පැත්තෙන් පේන පළවෙනියටම පේන රේඛාවට කිව්ව මොකක්ද ළමයි? පිනිච් රේඛාව. අන්න හරි. මේකේ අනිත් පැත්තට තියෙන්නේ ඒකේ රවුම ගිහිල්ලා අනිත් පැත්තට එනකොට ජාත්‍යන්තර දින රේඛාව. මෙන්න මේකට අපි කියනවා ග්‍රීනිච් රේඛාව කියලා. ග්‍රීනිච් රේඛාව. ග්‍රීනිච් රේඛාවෙන් මෙන්න මේ පැත්තට තියෙනවා ළමයි නැගෙනහිර දේශාංශ. නැගෙනහිර දේශාංශ. ආයෙත් මේ පැත්තට තියෙන මොන දේශාංශේ? බටහිර දේශාංශය. දේශාංශ. ඉතින් ඔයගොල්ලෝ සතුටු වෙන්න ළමයි අද අක්ෂාංශ දේශාංශ ගැන හරි ඉගෙන ගත්තනේ නේද? නැත්නම් ඔයගොල්ලෝ ඒකවත් දන්නේ නැහැනේ. ගණන් කිපේටත් නේ රටේ නැති බොරුනේ කියන්නේ. ඒකට ළමයි මේ අතර තියෙන්නේ මොනවද? අක්ෂාංශ. අක්ෂාංශ වල ප්‍රධාන රේඛාවට කියන්නේ මොකක් කියලායි? සමකය. ජාත්‍යන්තර දින රේඛාව. ගාන බෙල්ල ගැලවෙන්න ජාත්‍යන්තර දින රේඛාවල. අක්ෂාංශ වල මේ පැත්තට තියෙන්නේ මොකක්ද අහුවාම? ඒකට කියන්නේ සමකය. අම්මපා මුං සමකාසන්න රටක ජීවත් වෙලා කියන පට්ටපල් බොරු. හරි. මෙන්න මේ අතර තියෙන්නේ සමකය ප්‍රධාන රේඛාව. ඒ සමකයෙන් යට බෑයයි උඩ බෑයයි කියලා බෑයවල් දෙකක් වෙන් වෙනවා. කාර්කටක නිවර්තනය, මකර නිවර්තනය. මෙන්න මේකට කියන්නේ සමකය. මේ ළමයි සාමාන්‍ය දැනීම අන්තිමයි මෙහෙම. ඔන්නම තියෙන්නේ. මේක වටේම තියෙනවා. මගේ පත්තක ගෙඩියක් ඉවරයි. හරි. කමන්නේ. ඔන්නම තියෙන වටේටම. හරිද? අන්න ඒකට කියනවා සමකය කියලා. සමකයෙන් උඩ සහ සමකයෙන් යට ඔය කියන අක්ෂාංශ රේඛා තියෙනවා ළමයි. මේ පැත්තටත් තියෙනවා මේ පැත්තටත් තියෙනවා. ওই විදිහටම මේක මේවා එන්න පොඩි වෙනවා. හැබැයි අපිට අක්ෂාංශ රේඛා මේ පාඩමේදී ඕනේ නැහැ. ඇයි? අපි කරන්නේ කාලය ආශ්‍රිත ගණනය කිරීම. අපිට අක්ෂාංශ ඕනේ නැහැ ළමයි. අපි කතා කරන්නේ දේශාංශ ගැන විතරයි. මම ඒක නිසා අක්ෂාංශ මේකට පටලවා ගන්න නැහැ. හරි නේද? කාලය ආශ්‍රිත ගණනය කිරීම වලට ඕන දේශාංශ රේඛාවල පිහිටීම විතරයි. ඔයාලා දැකලා තියෙද මේ දේශාංශ රේඛා ලෝක ගෝලයේ ඇඳලා තියෙනවා?
දැකලා තියෙනවද? ඕකේ. ඈ? ඔව් සර්. ඇත්තේ? කොහෙදද දන්නේ නැහැ දැක්කේ. ලෝක ගෝලයේ මේ ඇඳලා තියෙලු. දැක්කලු. Google පොතේ තියෙන. භූගෝලයේ පොතේ තියෙනවා. භූගෝලයේ පොතේ ඇඳලා තියෙන්නේ. හා. ලෝකයේ ඇඳලා නැහැ උනාට. මේ සියල්ලම ළමයි අපගේ ගණනය කිරීම වලට මේ මනසින් හදාගත්තු රේඛා. මේවට කියන මනක් කල්පිත රේඛා කියලා. මේ ওই පොත්වල ඇඳලා පෘථිවිය කොහෙවත් මේව නැහැ. ඔයාලා ගෙවල් හරියෙන් රේඛාවක් එහෙම ගිහිල්ලා නැහැ නේද? එහෙම නැහැ හොඳේ. හරිනේ? දැන් ගිනිච් නගරය හරහා ගිනිච් රේඛාව ගියා කියලා අපි කිව්වට ඒක මනක් කල්පිතව ගණනය කිරීම වලට හදපු එකක් තමයි. ලෝකයේ ගෝලාකාර විදියට නිර්මාණය කළා. ඒගොල්ලෝ ඇඳලා. අඳිනකොට ගිනිච් හරහා ගියා. අන්න ඒක නිසා ගිනිච් රේඛාව කියලා නම දුන්නා. හරි. එහෙනම් මේ පැත්තට තියෙනවා නැගෙනහිර දේශාංශ කීයක් තියද? 180ක් තියෙනවා. ඒ මනින්නේ අංශක වලින්. මේ පැත්තට බටහිර දේශාංශත් 180ක් තියෙනවා. එහෙනම් ළමයි මෙහෙම ඉරි කීයක් ගහන්න පුළුවන්ද? අංශකෙන් අංශකේ ගහන්න පුළුවන් 180ක් මේ පැත්තට, මේ පැත්තට 180යි. ඔය 180 ඒවා දෙක ගිහිල්ලා මේ තියෙන GL එක, GL එකෙන් මේ පැත්තට 180යි, GL එකෙන් මේ පැත්තට 180යි. සේරම ගිහිල්ලා මේන්න මෙතෙන්දි හම්බ වෙනවා IDL වල. තේරුණාද කියන එක? right. එහෙනම් ළමයි මේක අපි පොඩ්ඩක් අඳගමු. මේක සර් හෙට පේපරේ සර් ප්‍රශ්නේ කියනකොට අපි ලියා ගන්න ඕනනේ. නෑ. අපි ඔයාලට පේපර් එක දෙනවා. ස්ක්‍රීන් එකේ දාන්න. ඔයාලට ඉන්නේ එක බලන්න. උනේ නෑනේ. ඈ? මොකක්ද යාළුවනි? ඒකේ දෙවනි පේපරේ මේ කැමති ප්‍රශ්න තෝරාම කියන්න නැත්නම් එක ප්‍රශ්න ගානක් තියෙද? දෙවනි ප්‍රශ්නේ ප්‍රශ්න 7න් 5ක් තෝරලා ලියන්න තියෙනවා. මොකෝ ප්‍රශ්නේ? අපි ඊට වඩා ක්‍රමයක් භාවිතා කරනවා. ඒක හෙට කියන්නම් ඉතින්. ඔයාලට තියෙන එකම වැඩේ මේ පේපර් එක ලියන විදිය, මන් දෙන විදිය ඒව ගැන හොයන්න නෙවෙයි. ඔයාලට තියෙන එකම වැඩේ හොඳට පාඩම් කරන්න, ලියන විදිය මම කියන්නම් ඉවරයි. හරිනේ? ඒක නිසා ඒ ගැන කිසිසේත් බය වෙන්න එපා. ලකුණුත් දෙන්නම්, පේපරෙත් දෙන්නම්. ඒ ටික තේරව කරන්නම්. ඔයාලට තියෙන්නේ හෙට පාඩම් කරලා ලියන්න විතරයි. අද දවස් තියෙනවා පාඩම් කරන්න. සයිට් හෙට උදේ ටික. ඒක නිසා හැමෝම ඒ වැඩේ කරන්න මම ඒක දෙන්නම්. හරිනේ? රයිට්. නැත්නම් ඔයාලා එන සැකේ ඇති 7න් 5ක් තෝරගන්නේ කොහොමද සර්? ස්ක්‍රීන් එකේ යවනකම් ඉන්න ඕන නෑ ඒ ප්‍රශ්නයක් නෑ. හරි ඉක්මනට ළමයි මේක මේ අඳින්න ලුණු ගෙඩිය වගේ. ඇන්ද සර්? මේක GL. මේක GL කියලා දාගන්න. ග්‍රීනිච් රේඛාව. දැන් මම මේ පාඩමත් අද උදේ කරන්න ගත්තේ ළමයි හෙට ප්‍රශ්නයක් හරි තිබුණත් පොඩ්ඩක් හරි කරගන්න පුළුවන් නේද? ඒකට ඔයාලට සිලබස් වල ගැටලුවක් නැහැනේ.
මේ ඉවරද? මගන්නද ළමයි? හරි අපි ලියමු යටින් මෙහෙම. ඔයාලට මම දැන් වගන්තියක් කියවුව නේද පුතේ මේ මට චුට්ටක් ඒක කියන්නකො මොනවද ලිව්වේ අන්තිමටම? කාලය ගණනය කිරීම සඳහා දේශාංශ රේඛා භාවිතා කරේ කියලා විතරද ලිව්වේ? ලෝකයේ රටවල වේලාව තීරණය කරනු ලබන රේඛා ලෙස දේශාංශ රේඛා හැඳින්විය හැක. හරි. දැන් මේක ඇඳලා යටින් මෙහෙම ලියමු. ලියන්න. ප්‍රධාන දේශාංශ රේඛාව ලෙස. ප්‍රධාන දේශාංශ රේඛාව ලෙස. ප්‍රධාන දේශාංශ රේඛාව ලෙස. ප්‍රධාන දේශාංශ රේඛාව ලෙස වරහණ ඇතුලේ දාන්න ළමයි අංශක බිඳුව. මෙන්න මෙහෙම. ප්‍රධාන දේශාංශ රේඛාවට කියන්නේ අංශක බිඳුවේ රේඛාව. අංශක බිඳුව. ප්‍රධාන දේශාංශ රේඛාව ලෙස අංශක බිඳුව. වරහණ වහන්. ප්‍රධාන දේශාංශ රේඛාව ලෙස වරහණ ඇතුලේ අංශක බිඳුව ග්‍රීනිච් රේඛාව. ප්‍රධාන දේශාංශ රේඛාව ලෙස ග්‍රීනිච් රේඛාව හඳුන්වයි. ග්‍රීනිච් රේඛාව හඳුන්වයි. ග්‍රීනිච් රේඛාව හඳුන්වයි. හරිද? ග්‍රීනිච් රේඛාව ලෙස හඳුන්වයි. එම ග්‍රීනිච් රේඛාවෙන් එම ග්‍රීනිච් රේඛාවෙන් එම ග්‍රීනිච් රේඛාවෙන් එම ග්‍රීනිච් රේඛාවෙන් නැගෙනහිර දෙසට එම ග්‍රීනිච් රේඛාවෙන් නැගෙනහිර දෙසට නැගෙනහිර දෙසට එම ග්‍රීනිච් රේඛාවෙන් නැගෙනහිර දෙසට දේශාංශ 180ක්ද නැගෙනහිර දෙසට දේශාංශ 180ක්ද නැගෙනහිර දෙසට දේශාංශ 180ක්ද බටහිර දෙසට බටහිර දෙසට බටහිර දෙසට බටහිර දෙසට දේශාංශ 180ක්ද පිහිටා ඇත. බටහිර දෙසට දේශාංශ 180ක්ද පිහිටා ඇත. හරිද ළමයි? හරි සර්. එතෙන් තව ලියන්න ඒ අණුව
මුළු දේශාංශ ගණන ඒ අනුව මුළු දේශාංශ ගණන ඒ අනුව මුළු දේශාංශ ගණන 360කි. ඒ අනුව මුළු දේශාංශ ගණන 360කි. හරිද මල්මි? හරි සර්. මුළු දේශාංශ ගණන 360කි. හරි. දැන් ඔන්න අහගන්න මෙන්න මේ දේශාංශ රේඛා ළමයි අපි ඇන්දොත් අපි ඉස්සෙල්ලම අඳින්නේ ග්‍රීනිච් රේඛාවනේ IDL එකනේ. ඒක මෙහෙම තියෙනවා. දැන් ඔය මං අඳින්නේ ගෝලයේ නෙවෙයි මෙහෙම දල සටහනක් අඳින්නේ. ඊළඟට ළමයි මෙන්න මෙහෙම දේශාංශ රේඛා තියෙනවා. මම මේ දේශාංශ රේඛා බෝඩ් එකේ තලයේ අඳින්න හදන්නේ මෙන්න මේක අංශක බිඳුවක්. මේක ග්‍රීනිච් රේඛාව. ග්‍රීනිච් රේඛාව. එතකොට ළමයි මේක පළවෙනි දේශාංශ රේඛාව නම් මෙතෙන්ට යන්න අංශක එකක් යන්න ඕන. ඔයාලා දන්නව කෝණමානයේ තියෙනනේ අංශකය. අංශක 180. එතකොට මේ පැත්තට ඒ වගේ අංශක 180ක් මැනෙනවා. ඕක ඔයාලා වැරදියට තේරුම් ගන්න එපා ළමයි. ඔය රේඛා ඔහොම ඇඳට ඔයාලා දැනගන්න ඕන මෙන්න මේ GL රේඛාවෙන් මෙන්න මෙහෙම තියෙනවා. මෙහෙම. ඕන්නොම තියෙනවා. ඕන්නොම. දැක්කද? මෙහෙම තියෙනවා. ඔන්නොම තියෙන රේඛා වලින් GL එකයි මේ රේඛාවයි තමයි මම මේ ඇඳලා තියෙන්නේ. ඒක මෙහෙම බෝඩ් එකේ තලේ ෂෙඩින් ඇඳට මෙහෙමයි තියෙන්නේ. වක්‍ර රේඛා තියෙන්නේ. ඒතර මේ දෙක අතර මේක අංශක බිඳුවයි මේක අංශක එකයි. දැන් අපි බලමු මෙන්න මේ ග්‍රීනිච් රේඛාවේ ඉඳලා මේ ග්‍රීනිච් රේඛාවේ ඉඳලා අංශක එකේ රේඛාවට යන්න ගතවන කාලය. දැන් මුළු රේඛා ගණන කීයක් තියෙන්නේ? මුළු රේඛා ගණන 360යි. මට කියන්න පුතේ මේ පෘථුවිය දිනක් භ්‍රමණය වෙන්න මේව සම්පූර්ණ වටයක් භ්‍රමණය වෙනකොට කොච්චර කාලයක් ගත වෙනවද? මේකයි රවුමක් කරකැවෙනකොට කොච්චර කාලයක් ගත වෙනවද? පැය 24. අවුරුද්දක් ගත වෙනවා මේක රවුමක් කරකැවෙන්න. අනේ අම්මේ පැය 24යි. කොච්චර? එහෙනම් අංශක 360ක් භ්‍රමණයට පැය 24ක් ගත වෙනවා. පැය 24ක් ගත වෙනවා. අංශක 360ක් කරකැවෙන්න. එහෙනම් ළමයි අපි හොයමු අංශකයක් භ්‍රමණය වෙන්න ගතවන කාලය. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට අංශකයකට කොච්චර කාලයක් යනවද ගමන් කරන්න. එහෙනම් ළමයි අපි හොයනවා අංශකයක් භ්‍රමණය වෙන්න ගතවන කාලය. අංශක එකක් භ්‍රමණයට ගතවන කාලය. හරි. මට කියන්න දරුවනේ මේ පැය 24ට මිනිත්තු කීයක් තියෙන්නේ? පැය 24 මිනිත්තු කරන්නේ කොහොමද? පැයකට මිනිත්තු කීයක් තියෙන්නේ? පැයකට මිනිත්තු 60යි. එහෙනම් පැය 24කට හොයන්න 24 ගුණ කරනවා 60. ඔන්න එනවා මේක මිනිත්තු වලින් එන්නේ. ඔන්න ඔච්චරක් එනවා මිනිත්තු. මිනිත්තු 24 ගුණ කිරීම 60ක් එනවා. පැයකට මිනිත්තු කොච්චර තියෙන්නේ? 24 60න් ගුණ කරාම කීයක් එනවද පුතේ? මේ බිංදුව අගට ලියන්න 6 වරක් අතර 24 එන්න අතර දෙකක් ඉතුරුයි 6 වරක් 2 12 2 14. 1440ක් තියෙනවා පැයකට මිනිත්තු. මේ පැයක් කියන්නේ ළමයි පැය 24කට මිනිත්තු ඔච්චර තියෙන්නේ. ඒක 360කට තමයි මෙච්චර මිනිත්තු ප්‍රමාණයක් තියෙන්නේ. අංශක 360ක් භ්‍රමණය වෙනකොට ඒ සඳහා මිනිත්තු
1440ක් යනවා. මට ඕන එක අංශකයක් භ්‍රමණය වීමට ගත වන කාලය. මෙන්න මේ එන උත්තරය ළමයි 360න් බෙදන්න ඕන. ඔක 360න් බෙදන්න. right. ඔක තුලු කරමු. මෙහෙමයි කරන්නේ. බිඳුවට බිඳුව කපනවා. 6ට 6 1යි 36ට 6 6යි. 6ට 1යි 24ට 6 වරක් 4යි. එහෙනම් කාලය එනව ළමයි මිනිත්තු 4යි. එහෙනම් ඔයාලට මේ ගණනය කිරීම ලොකුවට නොතේරුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලා දැනගන්න ඕන දේශාංශ එකක් පහු කරන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා. මෙන්න මේ දෙක අතර කාලය මිනිත්තු කීයද දැන් කියක්. මේක අපි කියමුකෝ මෙතන තියෙන ගිනිච් නගරයේ වේලාවයි අංශක එකක් ඈතින් තියෙන නගරයක වේලාවයි ගත්තොත් මිනිත්තු කීයක වෙනසක් තියෙයි? මිනිත්තු 4ක වෙනසක් තියෙනවා. මිනිත්තු 4. හරි නේද? ගිනිච් රේඛාවයි තව අංශක එකේ රේඛාවයි ගත්තොත් මිනිත්තු 4ක වෙනසක් තියෙනවා. තව අංශකයක් ගත්තොත් එතනත් මිනිත්තු 4යි. එන්න මොකද වෙන්නේ? මිනිත්තු 4 වැඩි වෙනවා. උදාහරණයක් විදියට ඔන්න ගිනිච් වේලාව උදෑසන 6යි. ඔන්න වැඩේ තේරෙන්නේ හොඳටම. ගිනිච් රේඛාව උදේ 6යි. මට කියන්න ළමයි මෙන්න මෙතන අංශකයක් දුරින් තියෙනව තව රටක්. අපි කියමු ලෝකේ රටක් තියෙනවා ඇෆ්ගනිස්තානය. මේ දවස්වල කියන්නත් බෑ. ඇෆ්ගනිස්තානය නිකන් දෙන්න උදාහරණයක්. එතකොට ඇෆ්ගනිස්තානයේ වෙලාව 6ද නැත්නම් මිනිත්තු 4ක් ඉස්සරහින්ද? මිනිත්තු 4ක් ඉස්සරයි. අන්න හරි. එයාලගේ වෙලාව වෙන්නේ 6යි 4යි. විනාඩි 4යි. 6යි මිනිත්තු 4යි. අන්න. මිනිත්තු 4ක් ඉස්සරහයි. එහෙනම් ඔයාලට දැනගන්න තියෙන මෙච්චරයි පුතේ. ලෝකයේ ඔය තියෙන දේශාංශ රේඛා දෙකක් අතර වෙනස දේශාංශ රේඛා දෙකක් අතර වෙනස මිනිත්තු 4ක වෙනසක් තියෙනවා. පැහැදිලිද? දේශාංශ රේඛා දෙකක් අතර වෙනසට කියනවා මිනිත්තු 4යි. එච්චරයි දැනගන්න ඕනේ. එහෙනම් හැම දේශාංශ රේඛා දෙකක් අතරම මිනිත්තු 4 ගානේ මේම 360ක් එනවා. මිනිත්තු 4 ගානේ 360ක මෙහෙම වෙනසක් යනවා. ඒක තමයි කියලා දෙන්න උවමනා වුනේ. හරි. තාම චුට්ටයි කියලා දුන්නේ මේක අපි ලියාගමු. මේක ගිනිච් රේඛාව, මේක අංශක බිඳුවේ රේඛාව, මෙන්න මේ ගණනය කිරීම ලියාගන්න. ශ්‍රද්ධාව ලියමු. මේක අංශක බිඳුව මේක අංශක 1 ඒ දෙක අතර මිනිත්තු 4ක වෙනසක් තියෙන බව ඕගොල්ලෝ දැනගන්න ඕන. ඔන්න විභාගයට ප්‍රශ්නයක් ඇහුවොතින් දේශාංශ රේඛා දෙකක් අතර වෙනස කොපමණද කියලා. දේශාංශ රේඛා දෙකක් අතර වෙනස කීයේ ළමයි? මතක තියාගන්න ඕනේ. කීයද? මිනිත්තු 4යි.
දේශාංශ රේඛා දෙකක් අතර වෙනස මිනිත්තු 4යි. සර් හරි ලියන ඉවරයි. හරි. දේශාංශ රේඛා දෙකක් අතර වෙනස මිනිත්තු 4යි. ඒක හොඳට මතක තියාගන්න. මේක කවුරුත් අඳගන්න මෙහෙම ලස්සනට. මොන පාඩමේද නෙවෙයි රශ්මි මේ දක්වා උගන්වපු සියලුම පාඩම් වලින් පේපර් එක දෙන්නේ. ඒක නිසා තේරුම් බලන්න. ඔයාලට හොඳට ලකුණක් ගන්න නම් ලකුණු 50කට එහා ගන්න නම් ඔයාලා හැම පාඩමින්ම ගණන් හදලා එන්න වෙයි. නැත්තම් බැරි වෙයි. ඔයාලා ගණන් හදන්න නැතුව මතකයෙන් විභාගෙ ලියුවොත් ඔයාලට ලකුණු 30 40ක්වත් ගන්න බැරි වෙයි. හරිනේ? ඒ නිසා හැමෝම වැඩ කරලා එන්න වැඩ කළා ඔතින් හොඳ ලකුණකට යන්න පුළුවන්. මේ ටික මකන්නද ළමයි? හරි. අපි මෙන්න මේ පාඩමේ ඊළඟට එනවා තවත් වැදගත් මාතෘකාවකට ළමයි. ඒක තමයි මේ කියලා දෙන්න හදන්නේ. ලියා ගන්න අනු මාතෘකාවක් කාල කලාප. කාල කලාප අනු මාතෘකාවක් ලියනවා ළමයි අපි කාල කලාප. කාල කලාප. හරි. ළමයි මේ සරලව කිව්වොත් කාල කලාපයක් කියන්නේ පැය එකකට. කාල කලාපයක් යනු පැය එකකට කියන තවත් නමක්. පැය එකකි. එහෙනම් කාල කලාපයක් කියන්නේ පුතේ පැය එකක්. එක පැයකට කියන කාල කලාපයක් කියලා. ඒක මතක තියාගන්න. එහෙනම් මට කියන්න ලෝක ගෝලයේ සම්පූර්ණ ගෝලයේ කාල කලාප කීයක් ඇද්ද? කාල කලාපයක් කියන්නේ පැයක් නම් මේක වටේට කාල කලාප කීයක් සෙට් වෙයිද? හිතා ගන්න බැරිද? මේක වටේට යන්න ගියොත් පැය කීයක් යනවයි? ලෝක ගෝලයේ වටේට රවුමක් ගිහින් ආවොත් පැය කීයක් යනවයි? පැය 24ක්. පැය 24ක්. ඒ කියන්නේ රවුමක් අපිට යන්න නෙවෙයි ඒක භ්‍රමණය වෙන වේගෙට පැය 24ක් තියෙනවා. එතකොට ඔහොම පැය 24ක් තියෙනම් කාල කලාපයක් කියන්නේ එක පැයක් නම් අපිට ගෝලයේ රවුමක් යනකොට පැය කීයක් ගත වෙනවද? 24ක් ගත වෙනවා. ඒ කියන්නේ කාල කලාපත් කීයක් ගත කරනවද? කාල කලාප කීයක් ඇද්ද? 24ක්. 24ක්. එහෙනම් ලෝක ගෝලය වටා අපි කාල කලාප 24ක් ගණනය කරනවා. කියන්නේ කාල කලාපයක් කියන්නේ පැයක්. එහෙනම් පෘථිවිය වටා කාල කලාප තියෙනවා 24ක්. එහෙනම් පෘථිවිය වටා කාල කලාප 24කි. හරි. පෘථිවිය වටා කාල කලාප 24ක් තියෙනවා ළමයි. වටේට. මේවා සියල්ල මනක් කල්පිත ගණනය කිරීම. දැන් ඔන්න ඔය කාල කලාපයක් තුල දේශාංශ රේඛා කීයක් වැටිලා ඇද්ද? අන්න ඒක තමයි ඊළඟ වැදගත් කාරණේ. ඔය කාල කලාපයක් තුල දේශාංශ රේඛා කීයක් වැටිලා ඇද්ද? ළමයි මුළු දේශාංශ රේඛා ගණන කීයක් තියෙන්නේ? මුළු දේශාංශ රේඛා 360ක් තියෙනවා. මුළු දේශාංශ 360යි. හරි. මුළු දේශාංශ රේඛා 360ක් තියෙනවා. දැන් මෙන්න මෙහෙම මුළු දේශාංශ 360ක් තියෙනකොට
කාල කලාප තියෙනවා. කාල කලාප. මෙන්න මෙහෙමයි තියෙන්නේ. කාල කලාප මෙන්න මෙහෙම 24ක් තියෙනවා ළමයි. 24ක්. ඔන්නවා 24ක් ඇදෙන්න ඕන. ඔය 24න් මෙන්න මේක පළවෙනි රේඛාවක GL එක. GL එක. එතනින් මෙන්න මේ පැත්තට තියෙනවා කාල කලාප 12. මේ පැත්තට තියෙනවා පුතේ කාල කලාප 12. මෙන්න මේ කාල කලාපයක් තුල මේක තුල දේශාංශ කීයක් තියෙද කියලා තමයි මම මේ හොයන්නේ. දේශාංශ කීයක් තියෙද? මේක ඇතුලේ තියෙන දේශාංශ. මොකද කරන්නේ? 360 බෙදනවා අපි කාල කලාප ගාන 24. 360 බෙදන 24. වැඩි ගහන්නේ 360 24න් බෙදුවොත් කීයක් එයිද ළමයි? 36ට 24 එකයි 24 වරක් එක 24යි. පුතේ 12ක් විතරයි. 120ට 24 ඒව 15යි. රයිට් 15ක් එනවා. එහෙනම් හොඳට මතක තියාගන්න ඉතාම වැදගත් ප්‍රශ්නයක්. කාල කලාපයක් තුල කාල කලාපයක් තුල ඇති දේශාංශ ගණන කීයද? කාල කලාපයක් තුල තියෙනව දේශාංශ කීයක්ද? 15ක් තියෙනවා. බෝඩ් එක පේන්නෙත් නැහැලු ඇහෙන්නෙත් නැහැලු. වහිනව ළමයි. ඒකයි ප්‍රශ්නේ. මොකද කරන්නේ? ගොඩක් මැහෙන්නේ නැද්ද? පේන්නෙත් නැද්ද? ඉක්මනට බෝඩ් එක බොඳ වෙලා පේන්නේ. බොඳ කැඩි වෙලා කැඩි තියෙනවා. බෝඩ් එක පොඳ වෙලා පේන්නේ සර් කැඩි කැඩි ඇහෙන්නේ ඕකට කියන්නේ අන්තර්ජාල පහසුකම් බිඳ වැටි ඇත කියලා. ඉන්න බලන්න මගේ ෆෝන් එකේ සිග්නල් මම රවුටර් එකට මාරු කරා. වහිනව ළමයි ඒකයි ප්‍රශ්නේ. දැන් මේ පාඩම කරනකොට එක දිගට කරන්නත් වෙනවා. නැත්තම් හරි අපරාධයක් වෙන්නේ. තාමත් එහෙමද ළමයි? මේ තාමත් ළමයි පේනවා ඇහෙනව අඩුයිද? බරවනේ පේන්නේ නැද්ද? තාම පොඩ්ඩයි සර් බෝඩ් එක. අවුලක් නැහැ සර් පේනවා. හරි. සර් බොන්දයි සර්. අපි මේ ටික ලියාගමු. එහෙනම් ඔයාලා මතක තියාගන්න කාල කලාපයකට දේශාංශ කීයක් අයිතිද? කැඩි කැඩි කාල කලාපයකට දේශාංශ කීයක් තියද? ඇහෙන්නේ කඩි කඩි ඇහෙන්නේ කියන දේ හරියට ඇහෙන්නේ හරිද? දැන් ඇහෙනවද? ඒත් නෑ. ඔයාලා බෝඩ් එකේ තියෙන ටික ලියා ගන්න පුළුවන්ද? සර් සර් පැහැදිලි බෝඩ් එක බ්ලර් වෙනවා. හරි. පේන්නේ සර් සිග්නල් ප්‍රශ්නේ තියෙන ළමයි වහින නිසා. ඔයාලට මේක පේනවද බෝඩ් එක? නෑ සර් බෝඩ් එක බොඳ වෙලා පේන්නේ නේ. ඔව් සර් හරි. දැන් මේ ලියපු ටික ලියා ගන්නත් බැරි නම් අපරාධයක් වෙන්නේ. පොඩ්ඩක් පේනවා සර්. පොඩ්ඩක් සර් මේ ඔයාලට මේ පේනවද කාල කලාපයක් තුල ඇති දේශාංශ ගණන 15යි කියලා? පේනවා සර්. හරි. එහෙනම් හොඳ දරුවෝ වගේ මෙන්න මේ ටික පොඩ්ඩක් ලියාගමු ටක් ගාලා. අපරාධේ නෝට් එක. මේකයි ඔන්නයි තරු තුන ලියා ගන්න. පුළුවන් ද ලියා ගන්න ওই තරු දාපු තුන? පුළුවන් සර් යන්තම් ලියාගෙන නේද? ලියා. නැත්තම් මට තරු පේනවා අයිතු ගන්නන්න ලියාගන්න. කාල කලාපයක් යනු පැය එකකි. පෘථිවිය වටා කාල කලාප 24කි. මුළු දේශාංශ ගණන 360යි. කාල කලාපයක් තුළ ඇති දේශාංශ ගණන 15යි. ලියලි ඉවරයි සර්.
හරි. තාමත් ළමයි බොඳ වෙලාද පේන්නේ? පොඩ්ඩක් කියවන්න පුළුවන්ද? ඔව් සර්. ඔව් සර්. කාල කලාපයක් යනු පැය එකකි. පෘථිවිය වටා කාල කලාප 24කි. ලියලි වැඩයි සර්. මුළු දේශාංශ ගණන 360කි. කාල කලාපයක් තුල ඇති දේශාංශ ගණන 360 බෙදීම 24 15කි. අනිස ඉවරයි. හරි. මම ළමයි ඔතනින් සර්, නවත්තලා කාල කලාප? මේ වෙන දවසක අපි ඊළඟ සතියේ කරමු. නැත්නම් මේ නෑ සර්, වටිනා පන්ති කියන පාඩම කරමුකෝ සර්. අපරාධයක් වෙනවා. කියන්න. පන්ති කරමු. ඔව් සර් පන්තිය කරමු. ඇහෙන්නේ පන්තිය නැතුව කරමු, කැඩි කරලා වැඩක් නැහැ. නෑ කමන්නේ නෑ සර් හොඳට ඇහෙනවනේ. ඔව් සර්. මේ උගන්නන වෙලාවට තමයි කියන්නේ සේරම જાතිය ඇහෙන්නේ නැහැ, බොඳ වෙලා, නිල් වෙලා. නේ? දැන් මොකෝ කියන්නේ? සර් අපිට නම් තාම එහෙම පොතට සිද්ධ ඇහෙනවා වෙන්නේ සර්, අපිට ඇහෙනවා. ඇහෙන්නේ නැහැ. පොත් ඇහෙනවා සර් හොඳට ඇහෙනවා. හිතර මොකද්ද සර් කියන්නේ? 4 වෙනි කියන්න. මට තේරුන්නේ නැහැ. මොකක් හරි කියන්න කිව්වද? ඉක්මනට කියන්න ළමයි. මේ ටික ලිව්වද? ඔව් සර් ලියලා ඉවරයි. අනිත් අය තේරම ලිව්වද? තාම ලියන අය ඉන්නවද? මට මේ ලියලි ඉවරයි සර්. ලියලා ඉවරයි සර්. ඉවරයිද? හරි. දැන් ඔයාලා හරියට කියන්න ඕන මේක පේනවද නැද්ද කියලා. නැත්තම් බොරුවට උගන්නලා වැඩක් නැහැ. මොකද අන්තිමේදී පැය උගන්නලා අන්තිමේදී ගඟට ඉනි කැපුවා වගේ නම් කරන්න බෑ පුතේ. පන්තිය නවත්තලා වෙන දවසක පැයකමාරක් කරන එක ඊට වඩා ඵලදායී. හරිනේ? ඒ නිසා මේක අහන් ඉඳලා තේරෙන්නේ නැතුව වැඩක් නැහැ. හරි. කමක් නැහැ. කාලය තියෙනෝනේ මං ඊළඟ සිකුරාදා ඔය ටික කරලා දෙන්නම්. හරියට කියන්න. හැමෝටම ලස්සනට පැහැදිලිව වෙනද වගේ තියෙද නැත්නම් කැඩි කැඩි බොඳ වෙවිද තියෙන්නේ? බෝඩ් එක විතරයි සර් පොඩ්ඩක් කවු. වෙනද වගේ නෑ සර් බෝඩ් එක උඩ වගේ නෑ සර් බෝඩ් එක අපැදිලි. කමක් නැහැ. අපි ඊළඟ දවසේ කරමු. කොහොම හරි අපි පැයක් අද කරගත්ත තා පැය භාගයක් තියෙනවා. අපි සිකුරාදාට කරමු. ඔයාලා එහෙනම් සෙනසුරාදා බය වෙන්න එපා. මං මේ පාඩමෙන් ගැටලු නොවෙන්න පේපර් එක ඔයාලට සම්බන්ධ කරලා දෙන්නම්. බෝඩ් එකේ විදිය පේනවා. දැන් බෝඩ් එක පේනවද? සර් සිකුරාදටත් මේ වෙලාවම නේද? ඔව් එත්මි. ඇයි කොහේ හරි යන්න තියද? නෑනේ. හරි. එහෙනම් පුතේ අපි ඔතනින් අවසන් කරමු. ලබන සිකුරාදා උදේ කරමු. මේ සෙනසුරාදා පේපර් එක කරලා ලබන සිකුරාදා අපි කරමු. වැඩි හොඳයි. මම වැඩියක් ඒක තීරණය කරේ. දැන් මේකේ පොඩි තියරි ටිකක් කියලා දුන්නා. ඊළඟට තියෙනවා ගණනය කිරීම ටික. ඔයාලා ගණනය කිරීම කරනකොට තමයි දැන් ගණනය කිරීම දෙක තුනක් කරා නම් කියන සර් ඇතිනේ අද මේ අකුණු ගහන හෝ ගාලානේ රටේ නැති ඒවා කියන ගණන් එහෙම හැදුවා. දැන් ගණන් නැහැනේ. අහන් ඉන්නනේ තියෙන්නේ භූගෝලයේ වගේ. හරි. කමක් නැහැ. අපි ඊළඟ සිකුරාදා මේකේ ගණන් ටික හදමු. අද එක ගානක්වත් මේකෙන් හැදුවේ නැහැ. හරි. එහෙනම් ළමයි හොඳට අද දවසේ වැඩ කරන්න පාඩම් කරන්න කළා විභාගයට සූදානම් වෙන්න. කවුරුවත් ආවට ගියාට විභාගෙ ලියන්න සූදානම් වෙලා එන්න එපා. හැමෝගෙම කරන ඉල්ලීම හැමෝම පළවෙනි පාඩමේ ඉඳලා සියලුම අභ්‍යාසවලට අදාළ ගණන් 4ක් 5ක් හදන්න. එක පාඩමකින් අඩු ගානේ ගණන් 10ක් 12ක්වත් හදන්න. සියල්ලම ගණන් 100කට යාවත් අද දවසේ කොළවල හදන්න ඕන. බලන්න නෙවෙයි ඕන හදන්න. සමහර අය බලනවා පළවෙනි පාඩම. සංඛ්‍යා රටාන යා මේක දේශී ත්‍රිකෝණ සංඛ්‍යා, ඔත්තේ සංඛ්‍යා, හේරම් බලලා ඉවරයි.
විනාඩි දෙකක් යන කලින් මුළු පාඩමම ආවරණය කරලා ඉවරයි. ප්‍රශ්නයක් විභාගෙට આવොත් අපෝ. ඒක නිසා හැම දරුවෙක්ම ගණන් හදලා පන්තියට සම්බන්ධ වෙන්න. ගණන් බලලා නම් එන්න එපා. හරි නේද? right. කවුද මේ අද සම්බන්ධ වුනේ? අපේ දරුවෙක්. ඔව්. එයාට මොකද විභාගෙ ලියා ගන්න පුළුවන් විදියට ලියමු ඈ. හා සර්. හරි. බය වෙන්න එපා. තියෙන දැනුමෙන් ලියමු. එහෙනම් පුතේ හැමෝටම සුබ දවසක්. අපි ඔතනින් අවසන් කරමු පන්තිය. ආයිබෝවන්. ආයිබෝවන් සර්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. පේපර් ආයිබෝවන් සර්.